අපි අපේ අභිධර්ම වැඩසටහන ආරම්භ කරමු. අපි අභිධර්මයේ පිළිබඳව කරුණු රාශියක් සාකච්ඡා කරගෙන ආවා. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියන මේ කොටස් හතර අපි කතා කළා. ඒව එකිනෙකට සම්බන්ධ කරමින් කතා කළා. ඊට පස්සේ අපි එළඹුණා සමුච්චේ සංග්‍රහයට. සියලු අකුසල ධර්මයන් කතා කළා. ඒ වගේම ඊළඟට අපි ඉන්ද්‍රිය මේ දෙක අකුසලත් කුසලත් දෙකම එකට එකතු වෙන ධර්මතාවයන් කතා කරන්නට යෙදුණා මිස්සක සංග්‍රහය කියලා. ඊළඟට අපි දැන් එළඹිලා තියෙන්නේ බෝධිපාක්ෂික ධර්මවලට. ඉතින් බෝධිපාක්ෂික ධර්මයන්ගේ අපි සතර සතිපට්ඨානිය ආරම්භ කළා. අපි දන්නවා සතිපට්ඨාන හතරකුත් ඒ වගේම බෝධිපාක්ෂික ධර්මවලට ඉද්ධිපාද හතරක් ඒ වගේම වීර්ය හතරක් ඉන්ද්‍රිය පහක් බල පහක් ඒ වගේම බොජ්ජංග ධර්ම හතක් ඒ වගේම ආර්ය මාර්ගාංග 8ක් වශයෙන් අපට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් තිබෙනවා. ඉතින් අපි ඒකෙන් සතර සතිපට්ඨානය අපි කතා කරන්න පටන් ගත්තා. සතර සතිපට්ඨානයේ කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනාවන් පිළිබඳව අපි මුලදිම කෙටියෙන් මේ සතිපට්ඨානය පිළිබඳව සතිපට්ඨානය මොකක්ද කියලා හඳුන්වා ගන්නට යෙදුණා. ඊළඟට අපි කායානුපස්සනාව කතා කරන්නට ආරම්භ කළා. කායානුපස්සනාව ඉස්සෙල්ලාම අපට තිබුණේ ආනාපාන සතිය. ආස්වාස ප්‍රස්වාසයන් පිළිබඳව සිහිය පවත්වා ගන්න එක. ඉතින් අපි ආනාපාන සතියේ ඒ කරුණු හතරක් තමා විශේෂයෙන්ම මේකේ තියෙන්නේ. සාමාන්‍යයෙන් ආස්වාස ප්‍රස්වාස ගන්න එක, ඊළඟට දීර්ඝව ගන්න එක, කෙටිව ගන්න එක, මුළු හුස්ම කයම දකින්න එක, ඊළඟට හුස්ම කය ඉක්මවමින් දකින්න එක. මේ ටික තමයි මේ ආස්වාස ප්‍රස්වාසයන් පිළිබඳව අපි සතිපට්ඨානයේ විස්තර කරලා තියෙන ටික. ඉතින් ඒ ටික අපි කතා කළා. ඒ වගේම සතිපට්ඨානයේ ආනාපාන සතිය අර මේ යතුගාන කෙනෙකුගේ වඩුවෙක්කෝ වඩු අතවැසියෙකු යතුගාන ආකාරයේ පිළිබඳව සිහිපත් කරමින් ආස්වාස ප්‍රස්වාසයේ ප්‍රමාණය තරම දැනගෙන ආස්වාස ප්‍රස්වාසයේ හෙළන විදිය ගැන උපමාවක් වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඊට පස්සේ අපි ආවා ඉරියව් බලන්න. ඉරියාපත පබ්බයට. ඉතින් ඉරියව් ප්‍රධාන වශයෙන් හතරක් අපි කතා කරනවා. ඇවිදින එක, හිටගෙන ඉන්න එක, ඉඳගෙන ඉන්න එක, නිදාගෙන ඉන්න එක. මේ හැම ඉරියව්වකදීම සිහිය පවත්වන හැටි තමයි ඉරියාපතෙන් අපි විස්තර කරන්නේ. ඉතින් ඒකෙන් අපි අතර තියෙන ප්‍රසිද්ධම ක්‍රමය තමයි ඇවිදින එක. ඇවිදීමෙහි සිත පිහිටවා ගන්න එක. ඒකට දින්නවා සක්මන් භාවනාව කියලා. ඉත ප්‍රසිද්ධ නමක් හැටියට අපි හඳුන්වලා තියෙන්නේ සක්මන් භාවනාව කියලා. අපි මේ කියන්නේ මේ හැමදෙනාම හඳුන්වලා තියෙන්නේ සක්මන් භාවනාව කියලා. ඉතින් අපි සක්මන් භාවනාවත් ඒ ඉරියව් පවත්වන එක පිළිබඳවත් කතා කළා. ඊළඟට අපි ආවා සම්පජන්නේට. නේද? කායානුපස්සනාවේ තියෙනවා කමඨහන් 14ක්. අපි මේ කමඨහන් පිළිබඳවත්
අපි ප්‍රමාණයන් කතා කළා කායानुපස්සනාවේ තියෙන ආනාපානය ඉරියාපතය ඊළඟට සම්පජාන්නය ඊළඟට මේ කායගත සතිය ධාතු මනසිකාරය මලමිනි අරමුණු කරගත්තු ඒ නවය ඒ විදිහට බලනකොට 14ක් තියෙනවා. ඒ 14න් අපි මේ ඉරියාපතයත් සම්පජාන්නයත් මේ දෙකත් අපි කතා කළා. ඉරියාපතයත් සම්පජාන්නයත් බොහෝ වෙලාවට බොහොම කිට්ටු දෙකක්. බොහොම කිට්ටු දෙකක්. ඒ මොකද හැම වෙලාවෙම තියෙන ශරීරයේ ඉරියව්නේ. ඒකින්ද ඉරියාපතය සහ සම්පජාන්නේ මේ කය පවත්වන ආකාරය පිළිබඳව. ඉතින් ඒ සම්පජාන්නේ පිළිබඳව අපි කතා කරනකොට සතිපට්ඨානෙහි සම්පජාන්නේ අපට හඳුන්වා ගන්න තිබුණේ මේ කයේ ක්‍රියාකාරීත්වය නේද? කයේ මේ ක්‍රියාකාරීත්වය පිළිබඳව කයේ ක්‍රියාකාරීත්වය කියලා කියන්නේ අභික්ඛන්තේ පටික්ඛන්තේ සම්පජානකාරී හෝති. ළඟ බලනකොට දුර බලනකොට ළඟ මේ ඉදිරියට යනකොට ආපස්සට යනකොට සිහියෙන් ඉන්න. අපි අතෙන්දී සක්මන් භාවනාවේදී කිව්වේ ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති. ආලෝකිතේ විලෝකිතේ සම්පජානකාරී හෝති. ළඟ බලනකොට දුර බලනකොට නුවණින් යුක්තව කටයුතු කරන්නට. ඊළඟට සම්මිජ්ජිතේ පසාරිතේ සම්පජානකාරී හෝති. අතපය හකුලවනකොට දිගහරිනකොට සිහියෙන් යුක්තව වාසය කරන්න. ඊළඟට සංඝාටිපත්ත චීවර ධාරණී දෙපට සිවුර තනිපට සිවුර ආන්දනය පාත්‍රය මේවා පරිහරණය කරනකොට සිහියෙන් යුක්තව පරිහරණය කරන්නට. ඉතින් අපි ඒ නිසා කතා කළා මේ දෙපට සිවුරත් ඒ කියන්නේ සිවුරු පරිහරණය පිළිබඳව පාත්‍රය පරිහරණය පිළිබඳව කතා කළා. ඉතින් පාත්‍ර පරිහරණය සිවුරු පරිහරණය පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට බොහෝ ශික්ෂාපද දේශනා කළා තියෙනවා. සිවුර කොයි විදිහටද වෙන්න ඕනේ කොහොමද නොවෙන්න ඕනේ. ඉතින් ඒ ආදී නොයේ කරුණ බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ සිවුර පරිහරණය කරන්නෙම ඇත්තටම සීතල උෂ්ණ නැති කරගන්නට මෙසි මදුරු ගෝරුසු පත්තය ආදීන්ගෙන් ආරක්ෂා වෙන්නට මේ විලිවසා ගන්නට මෙන්න මේ කරුණු ටික තමයි අපි සාමාන්‍යයෙන් සිහිපත් කරන්නේ. ඒ සිවුරක් පරිභෝග කරනකොට කරන විදිහ. නමුත් මෙතෙන්දී සිවුර පරිභෝග කරනකොට ඒ සිවුර පරිභෝග කිරීම සිහියෙන් යුක්තව කරනවා. අර අතන මේ අපි මෙනෙහි කරන්නේ ප්‍රත්‍ය වශයෙන් ප්‍රතිවේක්ෂා කරනවා. ඒ ප්‍රතිවේක්ෂාව තුළ සිත පිහිටවන්නයි කියලා බුදුරජාණන් වහන්සේ නිතර දේශනා කරනවා. ඒ වගේම සතිපට්ඨාන සූත්‍රයට ආපුවාම ඒ සිවුර පරිභෝග කරනකොට සිවුර අල්ලන එක පොරවන එක මේ සියලුම කරුණු ඊ타ත්ම මනවින් මෙනෙහි කරන්නයි කියලා මේ දේශනා කරනවා. එතකොට මේ විදිහට අපි සිහිපත් කර ගන්න ඕනේ මේ සිවුරු පරිහරණය කිරීම පිළිබඳව අපි දැනගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ සිවුරු පරිභෝගය අපි හොඳින් සිද්ධ කර ගන්නට දැනගන්න ඕනේ. ඒකත් විශේෂයෙන්ම සිහිපත් කර ගන්න ඕනේ. මේ සිවුර කොහොමද අපි පරිහරණය කොට කියන්නේ අපි ඇඳුමක් අඳිනකොට සිහියෙන් ඇඳුම අඳින්න ඕනේ. අඳින අඳිනකොට සිවුර පොරවනකොට ඒ හැම වෙලාවෙම සිවුර අල්ලන එක සිවුර ඇඟට දමා ගන්න එක පොරවන එක ඒ සියලුම කටයුතු හියෙන් සිද්ධ කරන හැටි තමයි විස්තර කළේ. ඊළඟට සංඝාටි පත්ත චීවර. පත්ත කියලා කියන්නේ පාත්‍රය.
පාත්‍රේ පරිභෝග කරන්නේ දානි වළඳන්ට පිණ්ඩපාතේ වඩින්න. එතකොට මේ පාත්‍රේ පරිභෝග කරන හැම මොහොතකදීම අපි සිහියෙන් යුක්තව ඉන්න ඕනේ. එතකොට පාත්‍රේ පරිහරණය කරන පාත්‍රේ පිළිබඳව අපට ශික්ෂාපද ගොඩක් තියෙනවා. පාත්‍රේ කොහොමද පාවිච්චි කරන්නේ කියලා. ඉතින් ඒ පාත්‍රයක් ඉඳුල් අතින්වත් සෝදන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. ඉතින් ඒ නිසා දැන් පාත්‍රයේ ඉඳුල් කියලා කියන එකයි කොහොමද වෙන් කරන්නේ කියන එකත් ප්‍රශ්නයක් වෙන්න ඕනේ. නමුත් එහෙම බුදුරජාණන් වහන්සේ අපට ශික්ෂාපද පනවලා තියෙනවා. ඉතින් ඒ වගේම ඒ තුල නිරත වෙමින් පාත්‍ර පරිහරණයේදී සිහියෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ නේද? ආහාර ලබා ගන්න තියෙන ක්‍රමය ඒක. ඊළඟට තියෙනවා අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති කියලා. නේද? වැළඳීමේදී මේ අපි දැන් මේ කඳ වාගේ දේවල් පීතේ පානය කිරීමේදී ඒ වගේම කායිතය හපනකොට ඒ වගේම මේ සායිතේ රස විඳිනකොට ඒ හැම වෙලාවෙදිම සිහියෙන් කටයුතු කරන්නයි කියනවා. එතකොට ඒවා බොහෝමයක් සිද්ධ වෙන්නේ පාත්‍රය තුලදී. එහෙමනම් ඒ ආහාරය ගන්න හැම ක්‍රියාවලියක්ම දැන් ආහාරය ගැනීමේදී අපි මේ සිද්ධ කරනවා සම්මිච්ඡිතය සිද්ධ කරනවා පසාරිතය සිද්ධ කරනවා. ඒ කියන්නේ අතනවන දිගාරින එක සිද්ධ කරනවා. නේද? ඊළඟට එතකොට ආහාර ගැනීමේ මුළු ක්‍රියාවලියම හිතනකොට අපිට ඒ කාරණේ සිද්ධ වෙනවා. ඊළඟට පාත්‍රයේ දානි වළඳනකොට පාත්‍ර පරිහරණය කිරීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ පත්ත චීවර ධාරණය කියන එක. ඊට පස්සේ අනනකොට ඒ කයෙන් කරන ක්‍රියාවලිය සිහිපත් කරනවා. කට ළඟට ගෙනියන එක, කටෙන් තියෙන එක, හපන එක මේ ඔක්කොම අයිති වෙන්නේ මේ කෑම පිළිබඳව තියෙන මේ කොටසට. එතකොට ඒ හැම ක්‍රියාවලියක්ම අපි සිහියෙන් දැනගෙන කරන්න සම්පජානකාරී හෝති. ඉතින් සම්පජාන්නයෙන් යුක්තව කරන්න සිහි නුවණින් නේද සම්පජාන්නේ. එතකොට මේ සම්පජාන්නයෙන් යුක්තව නුවණින් යුක්තව කරන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ කියන්නේ ඒ ක්‍රියාවලිය තුලම සිත පිහිටවාගෙන අපි ඒ තුලම වෙන අරමුණකට යන්න නොදී ඒ තුලම සිත රඳවාගෙන සිද්ධ කරගෙන යනවා. එතකොට ඒ හැම මොහොතක්ම ඒ හැම එකක්ම එතෙන්දී අපි දකිනවා. ඉතින් හැම එකක්ම හැම මොහොතක්ම එතෙන්දී අපි දකිනවා. ඒ නිසා ඒ විදිහට අපි මේ හැම එකක්ම සිහියෙන් යුක්තව සිද්ධ කරගෙන යනවා. ඉතින් ඒ නුවණින් දැනගෙන මේ කටයුතු සිද්ධ කරන්න. එතකොට නුවණින් දැනගෙන කටයුතු කරන තැනට එනකොට අපි මේවා කරන්න ආරම්භ කරන්නේ සිහින් යුක්තව කරන්නයි කියනවා. ඉතින් අපට මේ ටිකක් ආහාර ගන්නකොට මතක් කරගන්න අපි සිහියෙන් යුක්තව කරනකොට දැන් අපිට තියෙනවනේ ඉස්සරහටත් භාවනා දවස් තුනක වැඩසටහනකුත්. එතකොට මේ සිහියෙන් යුක්තව කරනකොට ඒ සිහිය කොහොමද අපි ළඟ පැවතුනේ කියන එක හොඳට හිතන්න. සිහිය අපි කොහොමද එතෙන්ට පවත්වා ගත්තේ? ඉතින් මේ පවත්වා ගන්න සිහිය පිළිබඳව හොඳට හිතන්න. ඒ පුංචි ක්‍රියාවලියක් හෝ අපිට තියෙනවනේ යතා වාපනස්ස කායෝ පනිහිතෝ හෝති කියලා. යම් යම් ආකාරයකින් කය පවත්නවද ඒ ආකාරයන් දැනගන්නයි කියනවා. ඒ නිසා මේ හැම මොහොතකදීම ඒ තැනට සිහිය අරගෙන තියෙන්න ඕනේ. දැනගෙනම ඉන්න ඕනේ. හිතන්න ආහාර ටිකක් ගන්නකොට ආහාර ටික අනනකොට ඊට පස්සේ
කට ළඟට ගෙනියනකොට, කට අරිනකොට, කටෙන් තියෙනකොට අත පහතට ගන්නක එක. ඊළඟට ආහාර ටික හපන එක. ඒ අපාගෙන ගිහිල්ලා ආහාර ගිලින එක. මේ ටික තමයි අපි සිහියෙන් කරන්න ඕනේ. ඒක සිහියෙන් අපි දැන් හිතන්නකෝ අපි මේ බත් පිඩු 10ක් 15ක් ආහාරයට ගත්තා කියලා. අපිට ওই 10 15ම සිහියෙන් කරගන්න පුළුවන් වෙනවනම් අන්න ඒක තමයි සිහිය කියලා කියන්නේ. එහෙම නැත්නම් අපි අමතක වෙවි යනකොට අපි මේ සම්පජන්න තත්ත්වයටපත් වෙලා නැහැ. මොකද අපි පුරුදු කරගන්න ඕනේ මේ තත්ත්වයට එනකම්. ඒ නිසා අපි ආහාර ගන්නකොට ඒ ආහාර ගැනීමේ ක්‍රියාවලිය තුළ සිත පිහිටවල තියන්න ඕනේ. හපන එක, ගිලින එක. එතකොට ඉතින් ආහාරය ගන්නකොට පිටක් පාසා අනිත් පැත්තෙන් සිහිපත් කරන්ටයි කියනවා ප්‍රත්‍යක් වශයෙන් මේ ප්‍රතිවේක්ෂා කිරීම වශයෙන් මේ ආහාරය ගන්න මදය ප්‍රමාදය විනෝදය ක්‍රීඩා පිණිසනව මගේ ශරීරයේ පවත්වා ගැනීම පිණිස බ්‍රහ්මචර්යානුවාදී සීලයන් ආරක්ෂා කරගන්නට මේ කය පවත්වා ගැනීමේ ක්‍රියාවලිය සඳහා පමණයි කියන බවත් වේදනාවක් නැති කර ගන්නටත් අලුත් වේදනා ඇති නොකර ගන්නටයි කියන එකත් සිහි කරන්නටයි කියන එකත් තියෙනවා. ඊටත් වඩා මේ සිත යොමු කර ගන්නට පුළුවන් වෙන්න ඕනේ මේ සම්පජන්නේට. එතකොට තමයි සතිපට්ඨානයේ තුල වැඩෙන්නේ. එතකොට ආහාරයක් ගන්නකොට අපට ක්‍රම දෙකකට ඒ තුල සිත පිහිටව ගන්න පුළුවන්. එකක් අර ප්‍රත්‍ය වශයෙන් සිහිපත් කරගන්න එක. හැබැයි ප්‍රත්‍ය වශයෙන් අපි ඒක පිටක් පාසා ඔය ටික හිතන්න ඕනේ. ඒ වගේම තමයි අපි හැම පොන්චි ක්‍රියාවලියක් පාසාම සිහියෙන් කරන්න ඕනේ. ඉතින් හොඳට බලන්න අපි දානි ගන්නකොට ඔය ටික සිහියෙන් ඔහොම කරගන්න පුළුවන් වුණාද කියලා. හොඳට බලන්නකෝ අපි දානීය වළඳනකොට අපි සිල් අරගෙන භාවනානුයෝගීව ඉන්නකොට ආහාර ගන්න එක ගිලම්පස ටික ගන්න එක නේද කායිතේ වායිතේ සායිතේ පීතේ අන්ත සම්පජානකාරී හෝති කියලානේ කියන්නේ නේද කායිතේ සායිතේ අසිතේ පීතේ කායිතේ සායිතේ සම්පජානකාරී හෝති නේද එතකොට ඒ ටිකම අපි කැඳ වළඳනකොට සිහියෙන්ද ගත්තේ නේද බුදුහාමුදුරන් වහන්සේ දැන් මේවා කෙලින්ම දේශනා කරලා තියෙනවානේ ඊළඟට අපි ගිලම්පස ටිකක් ගන්නකොට පානියක් ගන්නකොට සිහියෙන්ද කළේ හොඳට බලන්නකො අපි භාවනා කරනකොට මේ ටික අනිවාර්යයෙන්ම සිහියෙන් සිද්ධ වෙන්න ඕනේ ඒව සිහියෙන් සිද්ධ වුණොත් තමයි සම්පජන්නේට අපිට ඉන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි ඒ තුල සිත පිහිටවන්නේ නැතුව වෙනත් අරමුණු තුල සිත පිහිටවනවා කියන එක කොච්චරක් තියනවද කියලා මතක් කරගන්න පුළුවන් නේද? ඒ නිසා මේ විදිහට මේ සිහිය පිහිටවාගෙන කටයුතු කරන්න සිද්ධ වෙනවා. නේද? ඒක තමයි සම්පජාන්නේ. ඉතින් හොඳට බලන්න මට කොච්චරක් ඒ සිහිය පිහිටවා ගැනීමේ ශක්තිය තිබ්බද කියලා. නේද? සිහිය පිහිටවා ගැනීමේ ශක්තිය කොච්චරක් තිබ්බද? කොච්චරක් මම ඒක තුල නිරත වුණාද? කොච්චරක් මට ඒක බැරි වුණාද? නේද? බැරි වුණ හරිය තමයි වැඩිපුර හිතා ගන්න ඕනේ. එහෙම බැරි වුණ හරිය හිතාගත්තා නම් පුළුවන් වුණ හරිය අපට තේරුම් ගන්න පුළුවන්. නේද? ඒ නිසා හොඳට මතක තියාගන්න ඒ හැම මොහොතකදීම අපි සිහියෙන් යුක්ත වෙන්න ඕනේ. හැම මොහොතක්ම අපේ සිත ඒ ආහාර ගැනීමේ ක්‍රියාවලිය තුල නිරත වෙලා තියෙන්න ඕනේ. එහෙම සිහිය අපි කොච්චරක් පාවිච්චි කළාද? නේද? ඒක හොඳට බලන්න. එතකොට අපට පෙනේ
අපි කොච්චරක් සිහියෙන් නැතුව හිටියද කියලා. ඒක දැකලා ගන්න කොහොම වැදගත්. හඳුනේ මේ ඔව් ඔව්. අපි හරියට සිහියෙන් දවල් ආහාරය ගන්නවා නම් කොච්චර වෙලා ඔය කියන විදිහට එකින් එකට හොඳින් බලලා කරලා යනවාද? සාමාන්‍යයෙන් පැය භාගයක් උපරිම විනාඩි 20කින් පුළුවන් අපිට. විනාඩි 20ක් යන්නේ නැහැ අපිට. එහෙමයි. ආහාරය ගන්න. 100ෙන් ගන්න අපි ආහාර ගැනීමේ ක්‍රියාවලිය විතරක් පැය භාගයක් තිබ්බොත් අනික සියලුම කටයුතු කරලා නිමාවක් කරගන්න පුළුවන්. පැය භාගයක කාලයක් තියෙනකොට සියල්ල නිමා කරගන්න පුළුවන්. ඒකින්ද එහෙම මේ ආහාර ගන්නකොට හොඳට බලන්න අපිට ගෙදරදී හරි නැත්නම් වෙන පොතනකදී හරි අපි නිදහසේ ආහාර ගන්නට ලැබෙනවා නම් අනේ හැම තැනකදීම සිහිය පුරුදු කරගන්න. පිරිසක් අතර ගිහිල්ලා හිමීසරේ ගන්න ගියහම බලයි මොකද කරන්නේ කියලා. නේද? එහෙම නැතුව ඒ වෙලාවටත් අපි සිත ඒ වෙලාවට වෙන දෙයක් තුල පිහිටවන්න බැරි නම් අඩුම වශයෙන් මෛත්‍රිය තුලවත් සිත පිහිටවන්න. මෛත්‍රිය තුලවත් සිත පිහිටවන්න වෙන සිහියක් අපට ගන්න අමාරු නම් නේද සුවපත් වේවා කියන සිතවිල්ලවත් හිතන්ට ඒත් එක්කම එතකොට ඒ විදිහට සිහියෙන් යුක්තව කටයුතු කරන්න ඕනේ. ඉතින් ඊළඟට ගතේ තිතේ නිසින්නේ නේද? අපි දැන් බලන්න මේ එකිනෙක ක්‍රියාවලියන් තියෙනවා. උස්සාව පස්සාව කම්මේ සම්පජානකාරී හෝති. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තොන්හි භාවේ. ඒ කියනකොට බලන්න ගතේ ගමනේ තිතේ සිටීමේ නිසින්නේ හිඳින්නේ සුත්තේ නිදීමේ ජාගරිතේ ජගරියාන යෝගේ කියලා තිබුණානේ නිදි වැරීමේ නේද භාසිතේ කතා කිරීමේ තුන්හි භාවේ කියන්නේ කතා නොකර නිස්සබ්දව සිටීම සම්පජානකාරී හොති. මම වලින් මතක් කළේ ඒකයි මේ සම්පජාන්නේ කියන එකයි ඉරියාපතේ කියන එකයි දෙකම එකට යන එකක්. මේ වාක්‍යයෙන් ඒක තියෙනවා. ගතේ තිතේ නිසින්නේ සුත්තේ ජාගරිතේ වාසිතේ තොන්හි භාවේ කියලා කියනකොට ඒ අර ඉරියාපතේ කිව්ව ටික ඔක්කොම එකතු වෙලා තියෙනවා මෙතෙන්ට. ඒ කියන්නේ ඒ නිසා තමයි යතා කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති කියලා දේශනා කළේ. යම් ආකාරයකින් මේ කය පවත්න්නේද අන්නේ සියලු ආකාරයන් දැනගන්නයි කියලා. එහෙමනම් ඒ හැමතැනම අපි ඉරියාපතේ තුලත් ඉන්නේ කොහොමද? සම්පජන්නේන් යුක්තවයි. එතකොට ඉරියාපතය ඉරියව් බලන්නෙත් කොහොමද? සම්පජන්නේ. ඒ නිසා මේ හැම එකක්ම නුවණින් යුක්තව දකින්න ඕනේ. නුවණින් යුක්තව දකින්න ඕනේ. ඉතින් මේ ක්‍රියාවලිය මේ ටික ඊ타ත්ම වැදගත් ටිකක්. අනිවාර්යයෙන්ම අපි පුරුදු පුහුණු කළ යුතුම කොටසක් කියන බව මතක තියාගන්න ඕනේ. මේ ටික අනිවාර්යයෙන්ම පුරුදු පුහුණු කළ යුතු කොටසක් හැටියට හොඳින් මතක තියාගන්න ඕනේ. මොකද ඒ ටික තමයි වැදගත්ම කොටස. එතකොට ඒ තුල තමයි අපේ මේ භාවනාවේ බොහෝ දේ වඩා ගන්න පුළුවන් වෙන්නේ. සරලව කිව්වොත් එහෙම ඇස් අරගෙන සතිපට්ඨානයේ වඩන හැටි. ඇස් අරගෙන තමන්ගේ වැඩපොළ කරමින් නේද? තමන්ගේ වැඩපොළ ටික කරමින් සිහියෙන් යුක්තව කරනවා. ඉතින් යම් වැඩක් කරන්න තියනවාද? ඒ සියලුම වැඩ ටික මෙතෙන්දී මේ විස්තර කරනවා.
නේද? පැවිදි කෙනෙක් වශයෙන් යමක් කරන්න තියෙනවද? ඒ කරන සියලුම වැඩ ටික සිහියෙන් යුක්තව කරන්න කියනවා. නේද? ඉතින් ඒක තමයි වැදගත්ම එක කියන එක වැදගත්ම තැනක් කියන එක අපි හිතන්න ඕනේ. අපේ හිත බොහොම ඉක්මනින් තැම්පත් කරගන්න. හිත නොයේ කරමුණු වලට දුවන එක වළක්වා ගන්නට අපිට තියෙන හොඳම තැනක් තමයි මේ සම්පජන්ණය. ඒ සම්පජන්ණය ඊටාත්ම ගැඹුරුයි. ඒ නිසා මේ සම්පජන්ණය තුළ සිත මෙහෙවෙනවා නිවන දක්වාම. අත දික් කරනකොට දික් කරනවා කියන සිතවිල්ල මෙනෙහි කරනකොට නිවනට ගමන් කරන්න පුළුවන් ශක්තියක් තියෙනවා. එතකොට හිතන්ට ඒ තුල අපට මේ නිවන කරා යන්න තියෙන ශක්තියක් තියෙනවා කියුවාම කොච්චර ගැඹුරක් තියෙනවද කියලා හිතන්න. ඒ මොකද අපි අත දික් කරන්නේ මේ කයනේ දික් කරන්නේ. මේ කයට කවදාවත් තනියම වැඩ කරගන්න බෑ. කය වැඩ කරන්නේ සිතත් එක්ක. ඉතින් මේ මෙතෙන්දි තමයි රූකඩ කතාව එහෙම බොහොම ලස්සනට පෙනෙන්නේ අපට. නේද? අන්ධයයි කොරාගේයි කතාවත් බොහොම ලස්සනට පෙනෙන්නේ මෙතෙන්දි. ඉතින් මේ ටික අපි කොච්චරක් ප්‍රායෝගික වෙනවද කියන එක අපි හොඳට හිතලා බලන්න ඕනේ. මේ ටික කොච්චරක් ප්‍රායෝගික වෙනවද කියලා. ඒ නිසා මේ ටික ගැන අපි හොඳට හිතන්න ඕනේ. එතකොට මොකද මේ ක්‍රියාවලියන් ටික අපි සිද්ධ කරනවා. අපි නිදහසේ කරන වෙලාවල් ඕන තරම් අපට යෙදෙනවා. ඒ වෙලාවෙදි පුරුදු කරන්න. නිසා එහෙම නිදහසේ කරන ක්‍රියාවලියන් එකතු කරගන්න එක. තේ බොන එක සිහියෙන් කරන්න. ඔළුව පීරන එක සිහියෙන් කරන්න. නේද? මේ විදිහට එක සමහරලාට කණ්ණාඩිය දාන ගලවන එක සිහියෙන් කරන්න. නේද? නැත්නම් සෙරිප්පු දෙක දාන ගලවන එක සිහියෙන් කරන්න. නේද? මේ සෙරිප්පු දෙක දාන එක ගලවන එක හරියට සිහියෙන් කරනවා නම් කවුරුත් පාපිස්සෝඩ ගෙනල්ලා සෙරිප්පු දෙක ගලවන්නේ නේද? අපි අය ගොඩාක් මන් දකින්නවා මේ ආවාස ගෙවල් වලට මේ තැන් වලට ඇතුල් වෙනකොට සෙරිප්පු දෙක ගලවන්නේ පාපිස්සෝඩ. එහෙම පාපිස්සෝඩ තියලා යනවා. නේද? තව කෙනෙක් ආපුවාම මේක උඩින් පාගලා ඒක උඩින් තියලා එන්න තමයි වෙන්නේ. නේද? එහෙම තියෙනකොට තේරෙනවා නේද සම්පජන්නේ නැහැ කියලා. සම්පජන්නේ නැතුවයි සෙරපු දෙක ගලවලා තියෙන්නේ කියලා. නේද? ඒ නිසා ඒ සෙරපු දෙක ගලවන එක සිහියෙන් කරන්න. අඩුම වශයෙන් සිහියෙන් කරනවා නම් මේ පින්කමක් විරවුණු වතුර බෝතල් තනින් තන තියෙන්නේත් නැහනේ නේද? පින්කමක් ඉවර වෙනකොට වතුර බෝතලුත් අස් කරන්න වෙනවනේ. ඇයි? දීපි එක්කනට මතක නැහැ බිව්වද කොයිකද බිව්වේ කොතනින්ද තිබ්බේ වතුර ටික විසි නොකර මේ බීලා ඉවරුනේ නැත්තම් අරගෙන ගියත් කමක් නැහැ. නේද? නිකන් විසි කරන්න වෙන්නේ නැතුව. එතකොට එතෙන්දි සම්පජන්නේ කොච්චරක් අපිට තිබ්බද? නේද? බලන්නකො මේ සම්පජන්නේ එහෙම ක්‍රියාත්මක වෙනකොට අපි කොච්චරක් මේ නිවැරදි කෙනෙක් බවට පත් වෙනවද කියලා අපේ කටයුතු කොච්චරක් ප්‍රමාණිකූල වෙනවද කියලා නේද අපි එහෙමෙන් ගසලා දාලා යන්නේ නැතුව කොච්චරක් ප්‍රමාණිකූල වෙනවද සිහියෙන් යුක්තව මේක ගන්නකොට සිහියෙන් යුක්තවම තියෙනකොට සිහියෙන් යුක්තවම පරිහරණය කරනකොට කොච්චරක් ඒ ටික එහෙම නිවැරදිව සිද්ධ වෙනවද කියන බව අපට තේරුම් ගන්න පුළුවන් නේද? ඒ වායතකොට නුවණින්ම කරන ක්‍රියාවලියන් බවට පත් වෙනවා. ඒ නිසා අපි ඒක හොඳටම දැනගෙන සිහිපත් කර ගන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ සම්පජන්න කොටස ඊ타ත්ම වැදගත්. ඒ වගේම ඊ타ත්ම ප්‍රායෝගිකයි. නේද? මේක කරනකොට මේක පුරුදු කරනකොට අපි දකිනවා හිතට
එන සිතවිල්ල අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි මේ සම්පජන්ණය පුරුදු කරනකොට මේ ඒකේ චේතනා සිතවිල්ලක් මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. චේතනාවක්. දැන් මෙතෙන්දී අපි එකක් ගමුකෝ සම්මිජ්ජිතේ පසාරිතේ අත නවන දිගාරින එක නවන දිගාරිනවා කියලා දැනගන්න. නේද? එතකොට අපි අත නවනකොට නවන්ට ඕනේ කියලා සිතක් ආවි නැත්නම් කවදාවත් අත නවන්නේ නැහැ. එහෙනම් නවන්ට ඕනේ සිතත් අපි මෙනෙහි කරන්න ඕනේ. අත නවන්න ඕනේ. අත නවනවා කියලා ඒ තුලම සිත පිහිටවන්න. එකපාරක් නවනවා කියලා හිතලා ගන්නට යන්න එපා. ඊට වඩා ඒ තුල සිත පිහිටවන්න. එහෙම පිහිටවනකොට තමයි ඒ නැවීමේ ක්‍රියාවලියටම අපේ සිත පැමිණෙන්නේ. එහෙම ක්‍රියාවලියටම පැමිණෙනකොට තමයි නැවීමේ ක්‍රියාවලියයි සිතයි කියන මේ දෙක වෙන් කරලා දකින්න පුළුවන් වෙන්නේ. නේද? අපි එහෙම නැත්තම් අපි අතපය නවනවා, දිගාරිනවා, නැගිටිනවා, ඉඳ ගන්නවා, ඇවිදිනවා, ආහාර පාන ගන්නවා. මේ එකකදිවත් අපි දකින්නේ නැහැ මේවා සිත නිසා සිත මූලික වෙලා සිද්ධ කරනවායි කියලා. නේද? සිත මූලික වෙලා සිද්ධ කරනවායි කියලා. එතකොට මේ සිතෙන් මේ කටයුතු සිද්ධ කරනවා. නැත්නම් කයට මේ ටික කරන්න බෑ කියලා. කයට මේ ටික කරන්න නම් කවුද ඉන්න ඕනේ අනිවාර්යයෙන්ම සිත ඉන්න ඕනේ. එතකොට මෙන්න මෙතන මේ සිත කය කියන දෙක දකින්න අපි මුළු ජීවිතේම ওই ටික තමයි කරන්නේ. අතපය දිගාරිනවා, නැගිටිනවා, ඉඳ ගන්නවා, නිදා ගන්නවා, ඇඳුම් පැළඳුම් අඳිනවා, මේ වැසිකිලි කැසිකිලි යනවා, මේ ශරීරය පිරිසුදු කර ගන්නවා. මේවා තමයි මුළු ජීවිතේම ওই ටික තමයි කරන්නේ. ඉතින් ඔය ටිකට සිත යොමු වෙනකොට මුළු ජීවිතේම කලාට වඩා සිත යොමු වෙනකොට අපි දන්නවා මේ සිත කියලා එකක් තමයි මේකට මුල්ුනේ. ඒ සිතවිල්ලක් ආපු නිසා තමයි මේ ක්‍රියාවලිය සිද්ධ කරන්නේ. මෙහෙම මේ කියන වචන ටික අපි ක්‍රියාවලිය තුලින් දකිනකොට අපි දකින්නේ මොකක්ද? නාම රූප දකිනවා. අපි දකින්නේ මොකක්ද? හේතුඵල දකිනවා. මේ ක්‍රියාවලිය තුල නාම රූප දකිනවා, හේතුඵල දකිනවා. එහෙම වෙනකොට ඒ ක්‍රියාවලියේ තිබෙන මේ ක්‍රියාවලිය මේක පෙහෙට කරන්න ඕන, මෙහෙට කරන්න ඕන, තියාගෙන ඉන්න බෑ. එක තැනක ඉඳගෙන ඉන්න බෑ. කොච්චරවත් හොලවන්න ඕනේ, විනාශ කරන්න ඕනේ. මේ ටික දකිනවා. නේද? ඉඳගෙන ඉන්නකොට මේක විනාශ කරන්න සිද්ධ වෙනවා කියලා දකිනවා. ඒ විනාශ කරන්නේ එන අපහසුකම නිසා කියලා දකිනවා. එතකොට විනාශ වීමේ පටන් ගැනීමක් පැවැත්මක් අවසානයක් තියෙන විදිය දකිනවා. ඒ වගේම වෙනස් වීම තුළ අපහසුකම් ගොඩක් තියෙනවා කියලා දකිනවා. ඊළඟට මේ කය මට ඕන විදිහට පවත්වන්න බැහැ කියන එක දකිනවා. දැන් එතකොට මොකද්ද වෙලා තියෙන්නේ? මේ අනිශ්චිතෝත විහෙරති නචකින්චි ලෝකේ උපාදීයති. නේද? මේවා අලුතින් ස්ටෙප් බයි ස්ටෙප් කියලානේ අපි පොතේ කියන්නේ. නේද? නමුත් මේක අපේ සිත තුළ වැඩෙනකොට ඇත්තට මේ එකිනෙක තමයි යන්නේ. නමුත් අපි සිහිය පුරුදු කරගත්ත තැනැත්තාට මේව හැම මොහොතකදීම පේනවා. මෙන්න මේක පෙනි මේක වඩාගෙන ඒකම හරියටම දකින්නකොට තමයි එතනින් එහාට යන්නේ. ගහක් විශාල ගහක් කපන්න පටන් අරගෙන පොරෝපාර ගහගෙන යන පාරක් ගානේ පුංචි කෑල්ල කැපිලා යනවා. නේද? අන්තිම පොරෝපහරින් ගහ
පෙරලෙනකොට ඒ පොරෝපහාරයෙන් ගහ පෙරළුවා වෙන්නේ නැහැ. අර මුල ඉඳලම ආපු හැම පොරෝපහාරක්ම ගහ පෙරලන්ට හේතු වුණා. නේද? ගහ පෙරලන්න හේතු වුණා. ඒ නිසා මේ ක්‍රියාවලියන් ටික මම හිතන්නේ අපට අලුතින් පාඩම් කරන්න දෙයක් නැහැ, හිතන්න දෙයක් නැහැ, වෙන මොකෝ කරන්න දෙයක් නැහැ. තමන් ගැන බලාගෙන ඉන්නවා. තමන් ගැන බලාගෙන ඉන්නවා. එහෙමනම් එතෙන්දී අපි දැක්කේ මොකක්ද? නාම රූප දැක්කා, හේතුඵල දැක්කා, අනිත්‍ය දුක්ඛ අනාත්මයන් දැක්කා. එහෙම වෙනකොට තමයි එයා ඒ සතිය පිහිටවල මේ ටික දකින්නකොට තමයි ඒ සතියත් එක්ක එයා මහා සතුටක් භුක්ති විඳින්නේ. ඒ සතුට භුක්ති විඳින්න ඒ සිත එනකොට සතිය අපි නොහැර ගමන් කරනවා. සතිය අපි නොහැර ගමන් කරනවා කිව්වේ සතිය පිහිටනවා. සතිය පිහිටනවා. ඒ කියන්නේ අපි බලෙන් හිතලා කරන්න ඕනේ නැහැ. ක්‍රියාවලිය කරනකොටම අපේ සිත එතන පවතිනවා. ක්‍රියාවලිය කරනකොටම අපේ සිත එතන පවතිනවා. හාමුදුරනේ එතකොට පිටින් එන බාධාවන් පිටින් එන බාධා කිව්වේ මහත්තයා. ඒ කියන්නේ සමහරලාට සද්දයක් ඇහෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, බල්ලෙක් බුරන්න පුළුවන් වගේ දේවල්. ගණන් ගන්න මහත්තයා. ඒව බලන්නේ වාඩි වෙලා ඉන්නකොට විතරයි. අනික් වෙලාවල්දී තමන්ගේ ඉරියව්ව තුළට සිත අර ගන්නවා. මානසික බාධකයක් එන්න පුළුවන් නේ. ඔව්. මතක් වීමෙන්ද පුළුවන් නේ. ඔව්. ඒ මතක් වීම දකිනවා. දැන් මෙන්න මගේ හිත පිටට ගියා කියලා. එතකොට තමයි අපි මතක් වුණා කියලා මෙනෙහි කරන්නේ. එතකොට අපි ධම්මානුපස්සනාව. නේද? ඔව්. එතකොට ධම්මානුපස්සනාවට ගිහිල්ලා අපි. එතකොට ඒකත් අපි එහෙම කරනවා. ශබ්ද ආදී මෙනෙහි කරන එකත් ධම්මානුපස්සනාවෙම තමයි තියෙන්නේ අපට. නමුත් අර සිහියෙන් කරනකොට ඉරියාපතය සහ සම්පජන්ණය තුලදී අපි ඒ වාට සිත යොමු නොකොට මේ ක්‍රියාවලිය තුලම සිත පිහිටවනවා. ඒ වයින් සිත අයින් කරගෙනම. ඒ යනකොට තමයි එතකොට අපි මේ ටික දැක්කේ. එහෙම ඇතිවීම නැතිවීම දකිනකොට තමයි අපිට මෙහි තුලම විදර්ශනා ඥාන ටික වැඩෙන්නේ. අපි මේ භාවනාව තුලම සියලු තැන්හි අපට කරන්න තියෙන්නේ ඇතිවීම නැතිවීම දකින්න එක. නමුත් අපි ඇතිවීම නැතිවීම හරියටම දකින්නේ අපි හැම වෙලාවෙම කියන්නේ ඇතිවීම නැතිවීම දකින්න මේ අරමුණක් එනකොට ඒ අරමුණ පටන් ගන්න ඉඳලා අවසානිය දක්වාම දකින්න. මේක තමයි තියෙන්නේ මේ ලෝකේ නිකන් ඉන්නකොටත් අපි ඕක දකිනවා. අපි භවනා පටන් ගන්නකොටත් අපි ඕක දකිනවා. ඒ තුලම සිත පිහිටවගෙන යනකොට තමයි භාවනාව ඉදිරියටම වැඩෙන්නේ. ඒකට ඉතින් ධර්මයේ අපි නොඑක් තැනල නොඑක් වචන දාලා කතා කරනවා. බුදුරජාණන් වහන්සේ ඒවා විස්තර කරන්න නොඑක් විදිහට වචන තියලා තියෙනවා. ප්‍රායෝගිකව මේකයි වෙන්න ඕනේ. දැන් ඔය ඕක කරනකොට වෙලාවකට නිකන් අර ඔටෝමේට් වෙනවා වගේ නිකන් ස්වයංක්‍රීය වෙනවා වගේ වෙනව නේද? ඒ කියන්නේ කොහොමද කියන්නේ? හිතයි කරන එකයි නිකන් සමපාත වෙලා වගේ. ඒ කියන්නේ නිකන් ට්‍රැක් එකක වැටිලා වගේ යනවා වගේ අර හිත පේනවා ඒකම වෙනවා වගේ එකක්. සිත ඒ කියන්නේ දැන් ඉස්සෙල්ලා අපි ඇත්තටම මොකක් හරි කරන්න කලින් හිත දකින්නවානේ. දැන් ඔන්න ඒක වෙනස් කරනකොට හොඳට තේරෙනවා. දැන් හිතන්නකෝ අපි මොකක් හරි කරගෙන ඉඳලා වතුර ටිකක් බොන්න ඕන කියලා හිතුණා කියලා. ඒක හිතුණමනේ යන්නේ. ඔව්. ඒ වගේ දැන් අර එකම දේ කරනකොට අර මේ නිකන් අර ඔටෝමේට් කරපු එකක් වගේ
දැන් ඔටෝමැටිකලි වෙන තැනට නෙමෙයි යන්නේ අපි සම්පූර්ණ. ඔටෝමැටිකලි නෙමෙයි හාමුදුරනේ. දැන් අපි නිකන් අර දැන් කියලා තියෙන දෙයක් කරනවා වගේ. ඒ කියන්නේ ඒ කියන්නේ දැන් මේක මේ ප්‍රෝග්‍රෑම් කරලා කරනවා වගේ එකක් පේනවා නේද? එතකොට තමයි අපි සිතයි කයයි දෙක වෙනම දකින්න තැනට එන්නේ. එහෙමයි. එතකොට සිතයි කයයි වෙනම දකින්න අපි නාම රූප දකින්නවා කියලා කියන්නේ. එහෙමයි. ප්‍රායෝගිකව එතෙන්ට එන්නේ අපි එතකොට. ඒකත් එක්කම අර අම්මා කිව්වනේ දැන් මේ වතුර ටිකක් බොන්න ඕන කියන සිතිවිල්ල දකින්නවා. එහෙමයි. ඒ ඕන කියන සිතිවිල්ල දැකලා ඒ ඕන කියන සිතිවිල්ලත් එක්ක අපි වතුර ටික බොන්න ඕන ක්‍රියාවලියට යොමු වෙනවා. නැගිටින්න ඕන ඉඳගෙන ඉන්නවා නම් දැන් ඊට පස්සේ යනවා. එතන සිහිය නැතිව එතන සිහිය තිබ්බනම් ඕක ඕනනම් අතහැරලා ඉන්න පුළුවන් න්යාය. ඔව් නමුත් කයට දැනෙන අවශ්‍යතාවයන්නේ. ඔව් එහෙමයි. හරියට එක වෙනම එකක් අම්මා. ක්‍රියාවලිය තුල සිත පිහිටවන එක වෙනම එකක්. ආහා. ඔව් අපට කොහොම දේවල් අතහැරලා ඉන්න පුළුවන්. නමුත් ඒ තුල සිත පිහිටවනකොට අපි ඒකේ ඕන කරන සිතවිල්ලත් දැකලා ඒ ක්‍රියාවලියන් තුල දකින්න එකක් දකින්න. ඔව් එතකොට අපි හේතුඵල දකින්න තැනට එනවා. එතන සිගුම්ම යනකොට තමයි ඔය පටිච්ච සමුප්පාදය දකින්න ඔය පටිච්ච සමුප්පාදය ගැන ඔය වචන වලින් මහා ගොඩක් දේවල් කියන අය ප්‍රායෝගිකව වෙනකොට ඔන්න ඔතෙන්ට එන්නේ. එහෙමයි. එතන පටිච්ච සමුප්පාදේ වචන අපිට නැහැ. එහෙමයි. අපි වචන වලින් අර විස්තර කරන්නේ පොතේ තියෙන වචන වලින් අපි ඔය කියනකොට කියන්නේ. නමුත් මේ පොතේ තියෙන වචන ටික අපිට එතන නැහැ. නමුත් අපි තුලින් දැකලා තියෙනවා මේ හේතුවක් මේ ඵලය. එහෙමයි. අන්න එතෙන්ට එනකොට තමයි අපි කියන්නේ හේතුඵල දකින්නවා කියලා. ඉතින් ඒක තියුණු කර ගන්න ඕන නිසා තමයි හේතුඵල ගැන අපි කියලා දෙන්නේ. නාම රූප ගැන කියලා දෙන්නේ. දැන් අපි අර අම්මා කිව්ව තැනට එනකොට මේ හිතයි කයයි කියන දෙක එනකොට තමයි මේ කය මෙහිමයි. මේ කයේ පට ව්‍යාපෝ තේජෝ ආයෝන් හැදිලා තියෙන්නේ. සිතෙන් තමයි ඔක්කොම දැනගන්නේ. මේ ටික කියලා දෙනකොට යා සිතයි කයයි කියන දෙක හොඳට දකින්න පටන් ගන්නවා. වෙනම දකින්න පටන් ගන්නවා. ඒ උපකාරය අර පරමෝස ප්‍රත්‍ය නැත්නම් කල්යාණ මිත්‍ර සම්පත්තිය එතන තමයි තියෙන්නේ. එහෙමයි. ඒක නිසා තමයි මේ නාම රූප දෙක හරියට එතකොට අපි මේ නාම රූප දෙකනේ කියන වචනේත් එක්ක අපි දකින්න යන්නේ. නමුත් ඔක්කොම වචන අපිට එන්නේ නැහැ. අපි ක්‍රියාව තුළදී දන්නවා මොකද්ද අපි මේ වෙන්නේ කියලා. මේ වෙන්නේ කියලා. එහෙමයි අම්මා. ඔව්. ඒක තමයි වෙන්නේ අම්මා. එතකොට අපි නාම රූප දැක්කා හේතුඵල දැක්කා. ඉතින් පටිච්චසමුපාදේ නොයේ දේවල් එතන අපිට මේ පොතේදී බුදුරජාණන් වහන්සේ හිතා සියුම් තැන් වශයෙන් පටිච්චසමුපාද වශයෙන් විස්තර කරනවා හේතුඵල වශයෙන්. නමුත් Taman තුලින්ම අර ක්‍රියාවලිය තුලින්ම මොකද්ද දකින්නේ හේතුඵල. දැන් මහත් එක්කවනේ සද්දයක් ඇහුණා. කවුරු හරි කතා කළා. කතා කරනකොට අපි අවධානය කැඩිලා යනවා. නේද? ඒ කැඩිලා යන එකක් දකිනවා. ඒ කැඩිලා යන එක දකිනකොට යා මේ හේතුඵල නේද කියලා තව එතනින් අල්ලගන්න හරි පහසු වෙනවා. ඒ කියන්නේ අපි තිබුණ එක අපේ සිත කැඩුණා. එකක් දකින්නවනේ. සිය පිට ගිය බව එතන තේරුණා. ඔව්. එතකොටත් අපි හේතුඵල දකින්නවා ඒ මොහොතේදීම. එහෙම වෙන්නේ ඒකට කියන්නේ සිතක් දකින්නවා නම් විතරයි. විතරයි. එහෙමයි. ඒව නැත්තම් ඒ සිතට අපි බැසගත්තොත් මොකද්ද සද්දේ? කවුද කතා කළේ? ඇයිද? කියලා ඒ තුලට බැසගත්තොත් අර යන සිත දකින්න නැති වෙනවා. අන්න එතකොට අපි අර හේතුඵල වලට යන්නේ නැහැ. මොකද එතින්ට එනකන් යන්න ශක්තිමත් වෙලා නැහැ. ඒ විලාවේදී අපි ඒ සිත දකින්නවා වෙනස් වෙනවා දකින්නවා. ඒකට බැසගන්නේ නැහැ. අපි මේ තුලම ඔව්. එතකොට අර ටික වැඩිලා. ඒක තමයි ප්‍රායෝගිකව යන තැන.
අර පොතෙන් තමයි ඔය නොයේ දේවල් වචන වලින් අපට විස්තර කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේ. නේද? ඒ කියන්නේ හඳුනන්නේ දැන් අපි බත් කනවා කියමු දවල් දානෙට. ඔව්. එතකොට පත්කට ගත්තා, ඉස්සුවා, තිබ්බා, හපනවා, ගිලිනවා, ඔව්. පල්ලෙහාට වැටුණා. ඒකට ඒක ඉවර වෙනකල් මම මගේ අත ඊළඟ බත් පිට හදන්න ලෑස්ති වෙන්න බෑ. අනන්න බෑ. අනන්න බෑ. අනන්න බෑ. ක්‍රියාවලියන් ටිකක් එකට බෑ. ඔව්. ඒ කියන්නේ එකකට පස්සේ එකක් වෙන්න ඕනේ. වෙන්න ඕනේ. මේකම සිතෙන් දකින්නත් ඕනේ. දකින්න ඕනේ. ඔව්. ඔව්. ආහාර ටික හපහපා මේ අනන්න බෑ. අනන්න බෑ. ඔව්. අනන්න බෑ. මල්ටි ටාස්කින් කියන එක නෑ. එකකට පස්සේ එකක් සික්වෙන්ෂල් ප්‍රොසෙසින්. ඔව්. එතකොට තමයි ඒක තුල සිත පිහිටව ගන්න පුළුවන් ඉන්නේ. නැත්නම් අපේ හිත මේ ආහාර හපන එකටත් යනවා. ආහාර හපන එකට යනකොට තමයි අපට රසත් අහු වෙන්නේ. ඔව්. එතකොට අපි අනනකොට අර රසවත් ආහාර ඒක දකින්නේ නැහැ. මොකද අපි හැමදාම ජීවිතේ ඕකනේ කළේ. ඒ කියන්නේ තුනී වෙනවා සිත. හරියට පැහැදිලිව තේරෙන්නේ නැහැ ඒක. ඔව්. ඔව්. අසුනක් දැනෙන්නේ නැහැ. අර හපන වෙලාව ඒක ගිලිනකොට තමයි ඒක තේරෙන්නේ. ඔව්. ඔව්. හපන වෙලාවේ. ඔව්. ඔව්. එතකොට ඒ තුලටම අපට හිත අරගෙන යන්න පුළුවන් වෙනවා. ඒක තමයි එතන තියෙන ප්‍රායෝගිකත්වය. හින්දා මේ සිහියෙන් කරන එක ඊ타ත්ම වැදගත්. ඊ타ත්ම වැදගත්. මොකද S2 අරගෙන නාම රූප හේතුඵල අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණයම දකින්න පුළුවන්. ඒකනේ මේ අපි ඉස්සර අපේ වංශ කතාවල් වල අටුවා ටීකාවල විස්තර කරන්නේ මම මේක නිතර කියලා තියෙනවා. ඔය පැරණි දානශාලාවල් වල එක ආසනයක්වත් නැහැ කියනවා මාර්ගඵලලාභියෙක් බිහි නොවුන. ඒ කියන්නේ හැම ආසනයකම මොකද වෙලා තියෙන්නේ? මාර්ගඵලලාභීන් බිහි වෙලා තියෙනවා. නේද? එයි අර සම්පජාන්නේ කොච්චර පුරුදු කරලා තියෙනවද කියලා හිතන්න. සම්පජාන්නේ කොච්චරක් පුරුදු කරලා තියෙනවද? ඒ පුරුදු කිරීම තුළ කොච්චරක් සිත ගිහිල්ලා තියෙනවද කියලා හිතන්නකෝ. ඒ නිසා මේක පුරුදු කරගන්න එක භාවනාවේ ඉතාමත්ම වැදගත් තැනක්. හැබැයි ඒකට බාධකයේ හැටියට අපි දකින්නත් ඕනේ මොකද්ද? කතාව. නේද? ඔය සිහිය පවත්වා ගන්න බැරි වෙනවා කතාව. ඒකින්ද තමයි අපි අර කරුණු ටික කියන්නේ. කොහොමද? අන්ධයා, ගොළුවා, බිහිරා, ලෙඩා. නේද? අන්නේ தත්ත්වයට ඇවිදිලා සිහිය පුරුදු කරගෙන යනකොට තමයි අපට ওই தත්ත්ව ටික ඇති වෙන්නේ. බලන්නකෝ අපි මේ භාවනා කරනකොට කොයිතරම් ගොළුවද කියලා. නේද? කොයිතරම් ගොළුව වෙලාද? අපි මේ හැමදාම දන්න දකින යන එන අය ටිකද එන්නේ. දාන බෙදන්නෙත් ඒ අයමයි. නමුත් අපි ගොළුකම කොච්චරද බලන්නකෝ ඒ අයත් එක්ක. නේද? ඒකයි පුරුදු වෙන්න ඕනේ අපි. කතා කරනවා නම් භාසිතේ සිහිය තියාගෙන ඉන්න ඕනේ. භාසිතේ සිහිය තියාගෙන ඉන්න ඕනේ. හැබැයි බොහොම පුංචි වචන ටිකකට විතරයි. මොකද ඒ භාසිතයත් එක්ක අපි හොන්දට දකිනවා භාවනා කරන යෝගාචරයගේ සිත විසිරෙන හැටි. ඒ නිසා භාවනාවක් පිහිටවා ගන්න හදන එක්කෙනා කතා කිරීම නිසා එයාගේ සිත පිහිට වෙන්නෙම නැහැ. එතකොට ඉතින් අපිට බලෙන් සිත පිහිටවන්න වෙනවා. කෑ ගහන්න එපා කියන්න වෙනවා. කතා කරන්න එපා කියන්න වෙනවා. නේද? ඉතින් දැන් අපි මේ ගොඩාක් බණ අහලා මේවා දැනුවත් වෙලා තියෙන හින්දා අපි පිටිපස්සෙන් ඉන්න ඕනේ නැහැ දැන් මේ අයට. මේ හැමදෙනාම මේ ටික දන්න නිසා ස්වයංවම පුළුවන් ඒ ටික Tamanට සිද්ධ කරගන්න. හැබැයි ඉතින් මේ ටික පුරුදු කරගත්තේ නැත්නම් ජීවිතේ ඇති වැඩේ මොකක්ද කියලා හිතන්න. අපි කොච්චර හම්බ කළත් වැඩක් නැහැ.
කොයි විදිහේ තනතුරු දරුවත් වැඩක් නැහැ. කොයි විදිහේ උගත්කමක් තිබුණත් වැඩක් නැහැ. කොයි විදිහේ දූ දරුවන් ලෝකීකරුවේ හිටියත් වැඩක් නැහැ. අපිට කොයි විදිහේ ගෙවල් දොරවල් තිබ්බත් වැඩක් නැහැ. මොකද්ද? මෙන්න මේ ටික පුරුදු කරලා තිබ්බේ නැත්තම්. ඒ ටික පුරුදු කරපු තැනත්තා ඔය ටික පුරුදු වෙලා හරි අර ඉහළ කියන ඔය මේ නචකින්චි ලෝකේ උපාදීයති කියන තැනට නොගිය ඊළඟ භවයකත් අපි ඔය සතිය වඩනවා. අත නොහැර යනවා. එහෙම වඩලා ඉපදුන අය තමයි මේ වගේ රටක ඉපදිලා ආයේ අපේ රටවල් වලට ගිහිල්ලා මේ තියෙන ඔක්කොම අතහැරලා දාලා භාවනානුයෝගීව ඉන්න උත්සාහ කරන්නේ භාවනා කරන්න හදන්නේ. භාවනා කරන්නට උත්සාහයෙන් කරගෙන යන්නේ. ඒක නිසා මේක ජීවිතේ පුරුදු පුහුණු කළ යුතුමයි කියලාම හිතන්න. එහෙම නැත්නම් අපේ ජීවිතේ විශාල අඩුවක්. හැබැයි ඉතින් අපිට මේ අඩුව මේ ජීවිතේ තියෙනවා කියලා තේරෙන්නේ නැහැ. හැබැයි සංසාරෙට තමයි මේ අඩුව තේරෙන්නේ. නේද? මේ ජීවිතේ අපිට මේ අඩුවක් නැහැ. ඉන්න තැන ගෙවල් දොරවල් තියෙනවා, යාන වාහන තියෙනවා. දුදර්මල්ලු ඉන්නවා, රැකියාවක් තියෙනවා, මුදල් තියෙනවා. පාසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් ඔක්කොම හරි. මේක පුරුදු කරගත්තේ නැත්නම් මුළු සංසාරිටම අඩුවක්. මේක දකින්න උත්සාහ කරන්න. හරියට මේක පුරුදු කරන්න. ඒ පුරුදු කිරීමේ වටිනාකම එතකොට තේරෙයි. කොච්චර ලොකු සැනසෙල්ලක් මේ තුල අපට මේ ඇති කරගන්න පුළුවන්ද කියන බව සිහිපත් කරගන්න පුළුවන්. නේද? මේ තුල අපට ඇති කරගන්න පුළුවන්ද කියන බව සිහිපත් කරගන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව අපි හොඳින් කල්පනා කරන්ට හිතන්ට. දැන් අපි මේ අභිධර්මයේ ඇවිදිලා තියෙන්නේ මේ මම ඒකයි මුලම මතක් කරන්නේ හැමදාම අපි චිත්තචෛතසික රූප නිබ්බාන කරලා ඉවර වෙලා දැන් අකුසල ධර්මේනොත් හොඳට කතා කළා නිස්සක ධර්මේනොත් කතා කරලා ඊළඟට අපි ඇවිදිලා තියෙන්නේ මේ බෝධිපාක්ෂිකනේ පුරාගත යුතුයම දේවල් වැඩි යුතුයම දේවල් ටිකට ඇවිදිලා තියෙන්නේ. ඒ නිසා මේ ටික හරියටම පුරුදු කරන්න ඕනේ. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අපට වඩන්න තියෙන සම්මා සතිය. නේද? සම්මා සතිය වඩනකොටම තමයි අනික් සියල්ලම ඉන්නේ. බලන්න සම්මා සතිය වඩනකොට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව ස්වභාවයෙන්ම සම්පූර්ණ වෙනවා. නේද? එතකොට ඒ සතිය වඩනකොට නේද සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ සම්පූර්ණ වෙන්නේ. නැත්නම් අපි සම්මා දිට්ඨිය ඇති කර ගන්න ඕනේ කියලා මොන විදිහේ සම්මා දිට්ඨියක් ගැන කතා කළත් ආර්ය සම්මා දිට්ඨිය කියලා කියනවා නේද? මේ විදිහට මේ සම්මා දිට්ඨියට නොයේක් වචන දීලා කතා කළත් ඔන්න ඔය ටික ප්‍රායෝගික උනේ නැත්නම් ඒ සම්මා දිට්ඨිය අපේ ප්‍රායෝගික වෙලා නැහැ. අපි කළා තියෙන වචන ටිකකට යට වෙලා විතරයි. ඒක හොඳට මතක තියාගන්න. නිවැරදි සම්මා දිට්ඨිය වෙන්න නම් මෙන්න මේ ටික තුල යන්න ඕනේ සිත. දැන් දිට්ඨිය ඍජු වෙනවා කියන්නේ හැමදෙන්නේ අතන නාම රූප දකින්න තැන නේද? අන්න හරි අම්මා. නාම රූප දකින්න තැන ඉඳන් තමයි දිට්ඨිය ඍජු වෙන්නේ. එතෙන් තමයි හොඳම සම්මා දිට්ඨිය අම්මා. එහෙමයි. එතන ඉතින් අපි කොච්චර වචන වලින් පොතෙන් කිව්වත් ඒ දැක්ම නැති වුණාම අපට එන්නේ නැහැ මොකද්ද කියලා. ඒක වඩනකොට තමයි එන්නේ. ඔව්. එතකොට හැමදෙන්නේ උතන රූපේ විතරක් දැක්කත් එතනිනුත් වෙන් කරගත්ත හැකි නේද? වෙන් කරගත්ත හැකි අම්මා. ඔව්. දැන් උතන අපි නාමයත් එක්ක දෙක එකට යන්නේ.
ඔව්. එහෙම නැතුව දැන් ධාතු මනසිකාරයෙන් වගේ අරගෙන රූපේ විතරක් වැඩුවා නම් රූපේ දැක්කනම් ඒත් යනවා. ඔව්. 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 ඔව් අපි තාම ධාතු මනසිකාරයට ආපු නැති ආවේ ඉන්න මනසත් කතා කරලේ නැත්තේ. ඔව්. එහෙමයි. එතකොට ඒ තුලදිත් අපි දකිනවා. නේද? ඒ නිසා මේ ටිකේ වටිනාකම නම් අප්‍රමාණයි. ඒ තුලින් දකින්න. නේද? ඔය අපි විදර්ශනා ඥාන මාර්ගඵල මේවා පිළිබඳ කොච්චර කතා කළත් මේ ප්‍රායෝගිකව මේ ටික වැඩෙනකොට තමයි ওই විදර්ශනා ඥාන අපේ සිත තුළ වැඩින්නේ. මේ මුල ඔය ටික සම්පූර්ණ කරගෙන යනකොට තමයි විදර්ශනා ඥාන ටික හරි ලස්සනට වැඩෙන්නේ. අපි දකිනවා ඒ විදිහට සිහිය හරියට පුරුදු කරගෙන යන යෝගියාගේ විදර්ශනා ඥාන ටික කොච්චර ලස්සනට වැඩෙනවද කියලා. එයා විදර්ශනා ඥාන පිළිබඳව මොකොත්ම දන්නේ නැති වුණාට එයා තුල ඒ කියන ලක්ෂණ ටික ඉතාමත්ම හොඳට වැඩෙනවා පේනවා. ඉතාමත්ම හොඳට වැඩෙනවා පේනවා. ඒ නිසා අපි නොදන්න ගැඹුරකට අපි නොසිතන ගැඹුරකට නොසිතන ප්‍රඥාවකට අපිව ගෙනියනවා මේකට. ඒ නිසා තමයි ගම්බීර පඤ්ඤේන සුදේසිතානි කියලා කියන්නේ. ගම්බීර වූ ප්‍රඥාවකට අපි යනවා. ඒ ටික අපිට දකින්න පුළුවන්. ඒ නිසා මේක ප්‍රායෝගිකව මේ තුලින්ම දකින්න උත්සාහ කරන්න. ආයිකෝ දකින්න උත්සාහ කරන්න. ඒක තමයි අපේ ජීවිතේ විය යුතුම දේ කියන බවත් අපි මතක තියාගන්න ඕනේ. නේද? ඒක එහෙම වුණොත් අපට මේ අපේ කාර්යය මනවින් ඉෂ්ට කරගන්න පුළුවන් වෙනවා. නිසා මේ සතිපට්ඨානෙ ඉගෙන ගන්න අපි මේ සතිපට්ඨානයේ කොතනද අපි ඉන්නේ කියන එකත් තේරුම් ගන්න ඕනේ. මේ සතිපට්ඨානය තුල අපි කොතනද ඉන්නේ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. නේද? ඒ නිසා ඒ කටයුතු ටිකත් අපි හොඳින් කල්පනා කරලා හොඳින් තේරුම් අරගෙන ඒ ටික තුලට සිත ගන්න උත්සාහ කරන්න. ඒක ප්‍රායෝගිකව වඩන්න. මම හිතන්නේ මේ අය හරිම වාසනාවන්තයි මේ ආයතනයක් ගොඩනගාගෙන භාවනා කරන්න සුදුසු පරිසරයක් හදාගෙන ඒක ක්‍රියාත්මක කරන එක. ඒ වාසනාව දියුණු කරගන්න. වාසනාව දියුණු කරගන්න. නේද? මේ බාධක කරදර මේවට ඉතින් කෙලවරක් නැතුව එයි. ඒ හැම එකක්ම අපට ජය ගන්න පුළුවන්. ඒ සාගෙන ජය ගන්නට ඒක තමයි අපට කරගන්න තියෙන්නේ. නේද? ඔව්. දැන් එතකොට අපි එදා මේ අනිසිචෝත විහෙරති දතකින්චි ලෝකේ උපාදීයති කියලා කතා කළා. දැන් ඔන්න ඔය ටික තමයි ඔය ටිකෙන් තමයි එතෙන්ට යන්නේ. නේද? ඒ තමයි ප්‍රායෝගිකත්වයේ කියන බව හොඳට මතක තියාගන්න. ඉතින් එහෙම වඩපු අය, එහෙම පුරුදු පුහුණු කරපු අය මේ ශාසනය පුරාවකටම වැඩි හිටියා. නේද? ඉතින් එහෙම අපි මං හිතන්නේ නොයේක් කරුණු නොයේක් තැන්වල අපි ඒවා පිළිබඳව කතාන්දරත් එක්ක මං හිතන්නේ විස්තර කරලා දුන්නා මේ කොහොමද මේ ටික කෙරෙන්න ඕනේ කියලා. නේද? නිසා මං හිතන්නේ හැම කෙනාටම මතකයි මේ ටික කොහොමද කරගන්න ඕනේ කියලා. නිසා එතෙන්ට යන්න උත්සාහ කරන්න. එතෙන්ට යන්න උත්සාහ කරන්න ඒ සම්පජාන්නය වඩනකොට තමයි අපි නිවැරදිවම ඒ තුල ගමන් කරන්න. ඒ කියන්නේ දැන් ඔය කියන හැම එකකින්ම අත දික් කරනවා කියන තැනදීම අපිට නිවනට යනකම් යන්න පුළුවන්.
ඒ ක්‍රියාවල තුලම නිවනට යනකම් විස්තර කරන්නත් නේද? එතකොට ඒක තමයි අපි නිතර කියන්නේ මේ අත දික් කරනවා කියන එක නුවණින් මෙනෙහි වෙනකොට අපි දන්නේ නෑ අපි යන ගැඹුර කොච්චරද කියලා. ඒ තුලින් අපි දකින මේ නුවණ කොච්චරද කියලා අපි දන්නේ නෑ. ඒ තරමක ගැඹුරකට අපිට යන්න පුළුවන්. නිසා මේක පූර්ව භාග වශයෙන්ම ක්‍රියාත්මකයි. පූර්ව භාග ප්‍රතිපදාවක් වශයෙන්ම මුල පටන් ගන්න ප්‍රතිපදාවක් වශයෙන්ම ක්‍රියාත්මකයි අවසානයේ දක්වාම යන්න. නේද? ඒ නිසා ඒ ටික අපි අපි හොඳට මේ මතක තියාගෙන මේ අසම්මෝහ සම්පජාන්නයට එන්න. ඔන්න ඔය ටිකට තමයි අපි කිව්වේ මොකක්ද? අසම්මෝහ සම්පජාන්නේ කියලා. අර නාම රූප හේතුඵල අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකින්න එක. නේද? සාත්තක සම්පජාන්නේ ඊළඟට සප්පාය ගෝචර සප්පාය ගෝචර අසම් මෙන්න මේ ටික යන්න නේද? ඒ අසම්මෝහ සම්පජන්නේටම අපි මේ පුංචි ක්‍රියාවලියක් එනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ Taman දිහා බලන්න කියලාම. Taman දිහා බලන්න. එතකොට මුළු ලෝකෙම දකිනවා. ඉතින් ලෝකයේ දකින්නයි කියනකොට බුදුරජාණන් වහන්සේ මේ ආයතන 6 දකින්න එක විස්තර කළා. නැත්තම් පංචස්කන්ධය කියලා විස්තර කළා. මේ කොතනින් ආවත් ওই ටිකම තමයි තියෙන්නේ. ලෝකේ කියලා කියන්නේ. නේද? චක්කුංච ලෝකේ කියලා කියනවනේ. එහැ කියන්නේ ලෝකයක් කියලා. එතකොට ඒ මොකද? ඇහැ තුලදී පංචස්කන්ධයක් තියෙනවා. නේද? ඉතින් අපි ඔය ඕවා වචන වලින් නැතුවට අපි නුවණින් ඒක දකිනවා. ඉතින් එහෙම පුරුදු කරගෙන ඉන්න එක මේ භවයට නෙමෙයි මම මුලින් මතක් කළා වගේ මුළු සංසාරෙටම අපට මහා ප්‍රයෝජනයක්. මහා ප්‍රයෝජනයක්. එහෙම පුරුදු වුණු තැනත්තා මේ සංසාරේ කොතනක කොහොම ඉපදුනත් ධර්මයේ සිතින් අතහැරලා නැහැ. මුස්ලිම් පවුලක ඉපදිලා හිටියා එයා ධර්මයට ඇවිදිලා. නේද? කොතන හිටියත් අපි මොකද වෙලා තියෙන්නේ? ධර්මයේ තුල ඉඳලා. ධර්මයේ තුල ඉඳලා. ඒ නිසා ඒ ටික අප හොඳින් දකින්න බලන්න. මේකට අපි එන්න. නේද? එතෙන්ට ආපුවාම අපි මේ කොච්චර මේ ජීවිතෙන් ප්‍රයෝජන ගන්නවද කියන එක මේ අපට සිතා ගන්නට පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඔය විස්තර කලේ මොකද්ද අපි සම්පජන්න පබ්බය. නේද? ඔය ටිකට කිව්වා මොකද්ද? සම්පජන්න පබ්බය කියලා. එතකොට නුවණින් මෙනෙහි කිරීමේ කොටස. නේද? මේකට අපි තව එකතු කරගත්තොත් සිහිය කියන වචනයත් අපි කියනවා සති සම්පජන්නේ කියලා. සිහි නුවණ කියලා කියනවා. නුවණින්නේ අපි අර නාම රූප හේතුඵල අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගත්ත තැනම තමයි අපි ප්‍රඥාව. නේද? ඒ ප්‍රඥාව සිහිය එකතු වුණ තැන කියනවා සති සම්පජන්නේ කියලා. එතකොට බලන්න මේ යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරය කියලා තියෙනවනේ. අපි අර සාත්තක සම්පජන්නේ ඉඳලා තමයි යෝනිසෝ මනසිකාරයට ඇවිදilla තියෙන්නේ. එතන තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. අපි පටන් ගැනීම තුලම දකින්න එක. පටන් ගන්න තුලම දකින්නකොට අකුසලයක් නම් අකුසලයක් කියලා දකින්නවා, කුසලයක් නම් කුසලයක් කියලා දකින්නවා. අන්න ඒ දකින්න තැනම අපේ හිත අකුසලයෙන් මිදෙනවා.
අන්න එතකොට යෝනිසෝ මනසිකාරය. අපි ඒකට දකින්නේ නැතුව ඒකට බැසගත්ත තැනදීම අපි අයෝනිසෝ මනසිකාරයට යනවා. දැන් පොතේ කියන ඔය යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ මනසිකාරයත් ඔතනින්ම තමයිනේ. භාවනා කරගෙන යනකොටත් අපි අයෝනිසෝ මනසිකාරයට යනවා. දන්නේම නැතුව සිත යනවා. දන්නේම නැතුව සද්දයක් එක්ක සිත දුවලා ගිහිල්ලා එනවා. අයෝනිසෝ මනසිකාරය. නේද? ඒක දකින්න තැනදීම අපේ හිත යෝනිසෝ මනසිකාරයට එනවා. යෝනිසෝ මනසිකාරයට ආපු සිත තමා සම්පජන්ණයට යන්නේ. සති සම්පජන්ණය තුල පිහිටන්නේ. එතකොට තමයි නාම රූප හේතුඵල අනිත්‍ය දුක්ඛ අනාත්ම දකින්නේ. නේද? ඒ නිසා ඒ තැනත් අපි පුරුදු පුහුණු කරගන්න ඕනේ. ඉතින් ඊළඟට අපි එළඹෙන්නේ අපි පිළිකුල පිළිබඳව කරන විස්තරයට. නේද? මේ පිළිකුල පිළිබඳව කරන විස්තරය සතිපට්ඨානයේ එක පැත්තකට සමතයක්. නේද? සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අපේ සිත සමතයකට පච්චර ගන්නට පුළුවන් තැනක් තමයි මොකද්ද? මේ පිළිකුල පිළිබඳව මෙනෙහි කරන තැන. නේද? අපි මම හිතන්නේ මුලදීමත් මතක් කළා මේ ගොඩක් සූත්‍රවලදී අපි කතා කරමින් අහවල් සූත්‍රවලදී මේ කේසාලෝමානකා දන්තා කියලා හිතන එක මේ විදර්ශන වශයෙන් මෙනෙහි කරන තැන් ඒ වගේ මෙතෙන්දී යනකොට සිත එක අරමුණකට ගැනීමේ සමතයමය ක්‍රියාවලිය තුලත් සිත ගමන් කරනවා කියන එක අපි මතක් කරගන්න ඕනේ. නේද? ඒක අපි තීරුම් අරගන්න ඕනේ. ඒකත් අපි මේ සාකච්ඡා කරගන්න ඕනේ. එතකොට අපි මේ ඊළඟ තැනට අපි යමු. එතෙන්දි විස්තර කරන්නේ පුනච පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්දං පාදතලා අදෝ කේසමත්තකා තතපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචුනෝ පච්චවෙක්කති. නේද? මේ මොකද්ද මේ විස්තර කරන්නේ? පුනච පරම් භික්ඛවේ භික්ඛු මානෙනි නැවතත් මේ විස්තර කරනවා. මොකද්ද? ඉමමේව කායං උද්දං පාදතල. මේ කායේ හිසේ සිට දෙපතුල දක්වාම උද්දං පාදතල අදෝ කේසමත්තක. නේද? උද්දං පාදතල පාදේ ඉඳලා නේද? අදෝ කේසමත්තක. කේසේ දක්වා. ඒ කියන්නේ හිසේ සිට දෙපතුල දක්වාම නේද? කේසමත්තකා තතපරියන්තං. නේද? තතපරියන්තං. තචෝ කියලා කියන්නේ මොකද්ද? සම. තතපරියන්තං. සමෙන් අවසන් වෙන්නේ. නේද? ඒ කියන්නේ හිස උඩයි යටයි මේ අනික් මේ ප්‍රමාණයේ සමයි. එතෙන්ට නේද? එතකොට ඔන්න මේ බලන්න තියෙන පරිසරය කිව්වා. හිසේ ඉඳලා දෙපතුල දක්වා සම කෙලවර කරගෙන. ඒ කියන්නේ අනික් පැති වලින් බලනකොට අතපය වලින් බලනකොට කෙලවර වෙන්නේ සමෙන්. නේද? එතකොට සිරස තිරස දෙකම නිවැරදිවම ප්‍රමාණී කියලා දුන්නා. නේද? එතකොට තතපරියන්තං පූරං උදාහරණයකට මතක තතපරියන්තං පූරං නානප්පකාරස්ස අසිකුණෝ පච්චවෙක්කති. පූරං කියලා කියන්නේ මේකේ
මේ පිරිලා මොනවද? අසුචි නෝ. මොනයිද පිරීලා තියෙන්නේ? නොඑක් කොටස් වලින් යුක්ත අසුචි ගොඩක්. ගඳ ගහන ඒවා ගොඩක්. නේද? මේ පිරුණා වූ මේ කොටස. අති ඉමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ. නේද? එතකොට මේ ශරීරයේ තියෙනවා මොනවද? මේ පච්චවේක අසුතිනෝ පච්චවේකති. මේ කයේ මෙහෙම තියෙනවා කියලා සිහි කරනවා මොනවද? මේ අති ඉමස්මින් කායේ. සමහර අය ගොඩාක් වෙලාවට අපට ඇහිලා තියෙනවා මේ අති ඉමස්මින් කියන එක අට්ටි ඉමස්මින් කියනවා. මොකද මේ පිළිකුල් ගැන හිතනකොට ඇට කියලා එක තමයි මේ කියන්නේ කියලානේ. අත්ති කියන්නේ ඇත. මේකේ තියෙනවා අත්ති ඉමස්මින් මෙහි කායේ මේ කයෙහි තියෙනවා. මොනවද? කේසා ලෝමා නඛා දන්තා තචෝ. නේද? අපි ඔක්කොටම මේ ටික පාඩම් හොඳටම දන්න. මම හිතන්නේ එකපාරක් අපිට මතකයි ලංකා අම්මද කොහෙද මේ කොටස් ටික ඔක්කොම එව්වා. මේ මතකයි පරණ ඉස්සර එක දවසක් එහෙම කළා ඊමේල් වල ඇති මං හිතන්නේ මේ ඒ ටික දැන් ඔන්න ප්‍රයෝජනෙට ගන්න සුදුසු වෙලාව. පින්තූරත් එක්ක මං හිතන්නේ එව්වේ. ඔව් ඉස්සර මට මතක විදිහට. එතකොට ඔන්න ඔතන ඉඳලා තමයි දැන් අපට මෙනෙහි කරගෙන යන්න තියෙන්නේ නේද? අතිමස්මින් කායේ කේසා ලෝමා නඛා දන්තා තචෝ මන්සන්නහාරු අට්ටි මිච්ඡා වක්කං හදයන් යකනං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සිංහං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සූ වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං. නේද? දැන් මේ සතිපට්ඨාන සූත්‍රයේ මේ මත්තලුම් ගන්නෑ නේද? මේ අනික් තැන් වලදී අපි අර මේ විස්තර කරනකොට මත්තලුංගම් කියලාත් කියනවා. නේද? මත්තලුංගම් කියලා කිව්වේ මොනවටද? මේ ඔළුව ඇතුලේ තියෙන්නේ සනස මත්තලුංගම් තියෙනවා කරීසම් මත්තලුංගම් තියෙනවද? පිත්තං දෙම පපදං අන්තං අන්තගුණං පිත්තං දෙම උපෝ ලෝහිතං සේදෝ මීතෝ කේලෝ සිංහානිකා ලසිකා සනස කරීසම් ළඟට කායේ කේසා ලෝමා අනකා දන්තා අට්ටි මිච්ඡා වක්කං අදයන් කිලෝමකං පියකම් පප්පාසං අන්තං අන්තගුණං උදරියං කරීසම් පිත්තං තෙම්මං පුබ්බෝ ලෝහිතං සේදෝ මේදෝ අස්සූ වසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තං. එහෙමයි සර්. අම මේකේ තියනවාද මත්තලුංගම් කියලා? මන් ළඟ තියෙන පොතේ තියෙනවා සර්. සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙන එකද තියෙන්නේ? එහෙමයි සර්. මම බලන එකේ තියෙනවා හාමුදුරනේ. මම බලන්නේ මේ ජනකන්දි ධම්මරත්න හාමුදුරන්ගේ කොපි එකක් මට හම්බුනේ අද. ඒකේ තියෙනවා. අම්ම බලන්නේ කොයි පුතේද? මොල්ලිගොඩ ශ්‍රී පියරතන හිමි කියලා සතිපට්ඨාන සූත්‍ර මහා සතිපට්ඨාන සූත්‍රය පොත. ඒක මම ඉස්සරින් ඉඳන්ම කතා කරලා තියෙන එක නෑ. පාපා බලන්නම් පෙළ පොතේ තියෙනවද කියලා. මම මගේ විතර මම දන්න විදිහට මට මතක විදිහට ගිරිමානන්ද සූත්‍රයේ නම් මත්තලුංගම් නැහැ නේද සනස ඒක මතලුංගම්. ඔව්. අනිත් තැන් වල මත්තලුංගම් තියෙනවා. මේකෙත් මම බලන්න. මේ ඒක එහෙම තමයි අපි සාකච්ඡා කරලා තියෙන්නේ.
මම මේ ටික මතක් කළේ මේ ටික මේ ඉක්මනින් කිව්වේ මේවා ටික බලාගෙන ඉන්න. බලාගෙන ඉන්න කියලා කියන්නේ හොයාගෙන ඉන්න. දැන් පිටින් පේන්න තියෙන පහ දන්නවා. නේද? කේසා ලෝමා නකා දන්තා තචෝ. නේද? එතනින් එහා මන්සං නහරු අට්ටි මිච්ඡං වක්ඛං හදයන් යකනං කිලෝමකං පියකං පප්පාසං අන්තං අන්තගුණං අන්තං අන්තගුණං කියන ඒවත් දන්නවා. ඒ නිසා මේකේ මේ ටික ඔක්කොම මොනවද කියලා බලාගෙන ඉන්න. එතකොට සෞඛ්‍ය පාඩමක් මට නොකරම යන්න පුළුවන් වෙයි. කවුරු හරි ඒවා අර පින්තූර වශයෙන් මම හිතන්නේ ලංකාව මනේ දෙව්වේ අම්මා. එහෙමයි සන්නස්. ඔව් ඒ ටික ආයෙත් තියෙනවා නම් එවන්න අම්මා ඔක්කොටම. එතකොට ඔක්කොම අයට ඊළඟ සතියේ එනකොට මේ ශාරීරික කොටස් ටික දැකගෙන ඉන්න පුළුවන්. එහෙමයි සන්නස්. නේද? ඔව් ඒක ගොඩක් හොඳයි. එතකොට ඒ ටික අපි බලමු, ඒ ටික දකිමු. එතකොට මුත්තන්ති. ඔව්. එහෙමනම් එතන මේක ආම්තුනේ එතන මේක දකින්න එකෙන් අපි කරන්නේ අසුභ භාවනාව. එහෙමද? ඔව් මහත්තයා මේක විස්තර කරන්න මට තවත් දෙකක්වත් යයි. ගොඩක් කතා කරන්න තියෙනවනේ. මම හිතන්නේ අපිට මතකයි ඉස්සෙල්ලා සැරේත් අපි මේක ගොඩාක් විස්තර කළා. මේක කරන ආකාරය මේ තියෙන වන්න සංඨාන ගන්ධේහි ආසයෝ කාසතෝ තථා කියලානේ කියන්නේ. වන්න සංඨාන ගන්ධ නේද? ආසයෝ කාස පීටි ස්ථාන ඕකාසය නේද? අවකාශය කොතනද තියෙන්නේ කියන එක ඒවා දකිමින් තමයි ඒවා තුල සිත පිහිටවමින් තමයි මේක තියෙනවනේ කෙලින්ම නානප්පකාරස්ස අසිචුනෝ පච්චවෙක්කති නොඑක ආකාරයේ අසුචි ගොඩක් කියලා දකින්නයි කියනවා. නේද? නොඑක ආකාරයේ අසුචි ගොඩක් වශයෙන් පච්චවෙක්කති මෙහි කරනවා. නේද? මේ එතකොට මේ එහෙම මෙනෙහි කරන එක තමයි මේ විස්තර කරන්නේ. නිසා අපි මම හිතන්නේ නතර කරමු. එහා පැත්තට ගිහිල්ලා පූජාව සකස් කරගන්න පුළුවන් නිසා අපි ටිකක් නතර කරමු. නිසා අපි මේ තවත් මේ දවස් ටිකෙත් අද දවසේ ඉක්මනින් නතර කරමු. මේ මොකද අපේ ඊතිරි කටයුතු කරන්නට අපි දැන් මම හිතන්නේ ලෑස්ති වෙන ඇති බදාදා සූත්‍රයක් සාකච්ඡා කරන්න නේද? අපි ඉස්සෙල්ලා මේ දැනුම් දෙන්න පුළුවන් වුණොත් මට මේ දවස්වල ගියේ දැන් මම එක සූත්‍රයක් ගැන හිතලා තියෙනවා කොතනින්ද පටන් ගන්න ඕනේ සූත්‍රය කියලා. එද මොකක් හරි එක සූත්‍රයකින් අපි කරන්න පටන් ගමු සාකච්ඡා කර ඒකේ පුළුවන් තරමින්ම දැන් අපි බණ කියනකොට හැම වචනයක් ගානෙම අපි විස්තර කරන්නේ නැහැ. දැන් අපට ඕන වෙලා තියෙන්නේ හැම වචනයක් ගානෙම මේකේ කතා කරමින් ඉස්සරහට යන්න. නේද? ඉතින් අපි ඒ වෙලාවට ඒ ඉන්න පිරිසේ හැටියට තේරෙන ප්‍රමාණයේ හැටියට තමයි ඒ කාලයත් එකතු කරගෙන කරන්නේ. දැන් අපි කාලය අසීමිත කළා. අපි හැම එකක්ම එකිනෙක කතා කරමින් යන සූත්‍ර මේ සාකච්ඡාවක් තමයි ඉස්සරහට ගෙනියන්න හදන්නේ. ඉතින් ඉස්සරහට ගෙනියන්න හදන්නේ. ඔව්. මොකද බදාදා තියෙන්නේ? බදාදා තියෙන එක. බදාදා. මම හිතන්නේ අපි මේ බදාදාම් පටන් ගමු නේද? නාමල් මහත්තයා ඉන්නව නේද? ඉන්න හම්බුනේ. මේ ඔයාසේ කිව්වොත් එහෙනම් මොකද්ද සූත්‍රය කියලා ඊමේල් එකේ යවන්න පුළුවන් නේද? ඔව් ඒක තමයි මම හිතුවේ. මම දැනට නිකන් හිතුණා මට මේ රාහුල වාද සූත්‍රයෙන් පටන් ගමුද කියලා. මේ තාම මම ඒක හරියටම ගියේ නැහැ මහත්තයාට මම හෙට කියන්නම්. මම හිතනවා ඊට බලාගෙන එන්න පුළුවන් නේද? බලාගෙන ඉන්න පුළුවන්. ඒක තමයි මම කියන්නේ. ඔව්. මම දැනට හිතලා තියෙන්නේ රාහුල වාද සූත්‍රය කතා කරමු කියලා. ඒක මොන නිකායේ තියෙන එක? මජ්ක්‍ධිම නිකාය මහත්තයා. මජ්ක්‍ධිම නිකාය. රාහුල වාද.
මනස දෙකක්ද කොහෙද තියෙනවනේ මහා රාහුලවාද සුල්චුල්ල රාහුලවාද නේද? මම බලන්න කොයි එකද වඩාත් සුදුසු කියලා. ඒක තමයි මම කිව්වේ හරියට මම කියන්නම් කියලා. මනස ගිරිමානන්ද සූත්‍රයත් හොඳයි නේද සාකච්ඡා. නිර්වාණ සූත්‍රයත් හොඳයි. මොකද අපි දැන් ඉතින් මං හිතන්නේ ඕක දිගටම කරන්න අපි නේද? නතර නොකර. මේ වගේම එක සාකච්ඡා කරගෙන යන එකක් මේ එහෙම කොයි වෙනකොට වෙලාවට හවුතුන තියෙන්නේ? මහත්තයා කොයි වෙලාවටද තියෙන්නේ බදාදා? මහත්තයා අපි දැන් පූජාව ඉවර වෙලා පිරිත් නොකිය මේක පටන් ගන්න හදන්නේ. එහෙම. ඒ කියන්නේ 7:07යි කාල අතර. හොඳයි. පිරිත් ඉවර පූජා කරනකොට 7 වගේ තමයි වෙන්නේ. ඈ සාම්ප්‍ර පූජා කරනකොට 7 වගේ න 7:05 වගේ වෙනවා. 7:05 විතර වෙනවා. තනියම කරන දිග සූත්‍රයක් ආවොත් නෑ තනියම නෙමෙයි. ඔව් නෑ පූජා විතරනේ සූත්‍රයක් නෑනේ. නේද? ඔව්. එතකොට අපිට 7:05 විතර වෙනකොට මේ පටන් ගමු. කෙටියෙන් පින් අනුමෝදන් වචන දෙකෙන් පින් අනුමෝදන් කරලා අපි සූත්‍රයට යමු. හොඳයි. නේද? ඔව්. ඉතින් අපි මේ